දරුරි සුබ සන්තෑවක් දුරපුතරට මාව ඇහෙනවද? දුරපුතරට මාව ඇහෙනවද? ඔව් පුතේ. ඇහෙනවා සර්. ඔව් පව කට් එකක් ඇවිල්ලා දැන් තාප්පෝඩ් එක ඉස්සලා තමයි කරන්ට් එක ආවේ. ඕගොල්ලන්ටත් එහෙමද? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් අපි පාඩමට යමු. අපි පුතේ පළවෙනි පාඩම මම හිතන්නේ සංඛ්‍යා රටා පාඩම අවසන් කරා නේද? පුතාලා හෝම්වර්ක් කරාද? ඔව් සර්. සර් ද්විමේය සංඛ්‍යාත් පටන් ගන්න. ඔව් සර් සංඛ්‍යා රටාවල අභ්‍යාස ගොඩක් කල් කරලා මේ ද්විමේය සංඛ්‍යාවල අභ්‍යාස කරා. ද්විමේය සංඛ්‍යාත් අපි කරා නේද? ද්විමේය සංඛ්‍යාවල ද්විමේය සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරාද? නෑ නේ. කිරීම විතරයි සර් කරේ. අඩු කිරීම කළේ නැහැ. අඩු අපි එකතු කිරීම කරා. සර්ව නිකන් දෝංකාර දිදී වගේ හෙන්නේ. ඔව් සර්. දුකාර වෙනවද? ඔව් සර්. ගොඩක්ම ඇහෙනවද දුකාරේ? නෑ ඔව් සර්. සර්. නෑ සර්. නෑ සර්. මේ අද පොඩ්ඩක් තැන මාරු වෙලා ඉන්නේ ඒකයි වෙන්නේ නැත්තේ. හරි? ඒක ඔයගලන්ට බාධාවක් වගේද? නෑ සර්. දැන් අයියෙන් කතා කළොත් තමයි සර් ඒක ලොකුවට ඇහෙන්නේ. මම දැන් හිමීට කතා කරන්න. හරි? ද්විමේය සංඛ්‍යා අඩු කිරීම ගැන තමයි පුතේ එහෙනම් අපි සාකච්ඡා කරන්න පටන් ගන්න ඕනේ. අර දාපු පේජ් එකකදී සාකච්ඡා කරන්නේ. අපි බලමු. උදාහරණ අන්තිමට නවත්තපු කොටසේ ඉඳන් අපි බලමු මම ඒක දැන් මේ ඒක නේද අපි කරන්නේ. ඒ ගැන අපි අපි මුකුත් කරේ නැහැ. පේපර්ස් කරේ නැද්ද තාම? කරා සර්. කරානේ. නේද? අපි අන්තිමටම පේපර් එකට යමු. එවනම් පුතේ අපි බලමු ද්විමේය සංඛ්‍යා අඩු කිරීම සම්බන්ධව. ඔයගොල්ලෝ සූදානම්ද? ඔව් සර්. හරි. විනාඩියක් දෙන්න. ද්විමේය සංඛ්‍යා අඩු කිරීම පිළිබඳව තමයි පුතේ සාකච්ඡා කරන්න හදන්නේ. අපි දැන් මේ උදාහරණය පොඩ්ඩක් බලමු. සර් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. තාම නෑනේ. දැන් පේනවනේ. දැන් මෙන්න ද්විමේය සංඛ්‍යා අඩු කිරීම අඩු කරනකොට දුරපතාව දන්නවා එකතු කිරීමේ ප්‍රතිලෝමයේ අඩු කිරීම කියන්නේ නේ. එකතු කිරීමේ ප්‍රතිලෝමය තමයි අඩු කිරීම වෙන්නේ. එතකොට පුතේ ඔයගලන්ට හොඳටම පැහැදිලි මෙතන එක බිඳුවකට එකක් එකතු කරාම එකයි එකතු වුණාම පුතේ එක බිඳුවනේ. එතකොට අපි ඒකේ බිඳුව ලියලා මේ එක අපි මෙතනට ගන්නවා. ඊට පස්සේ 1.1 ඒ කියන්නේ 1.1 දෙකේ පාදේ එයාට 1 2 පාදේ එකතු වුණාම 1.2 පාදේ තමයි ගොඩ නැගෙන්නේ. ඒක ඔබ දන්නවනේ. එහෙමනම් මේකේ ප්‍රතිලෝමය තමයි 1.2 පාදයෙන් එකේ දෙකේ පාදය අඩු කරාම 1.2 පාදයෙන් එකේ දෙකේ පාදය අඩු කරාම 1.12 පාදය තමයි ඔයගලන්ට ගොඩ හැදෙන්න ඕනේ නේද? අපි සරලව ගත්තොත් දශමයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා 5ට 4ක් එකතු වුණාම 9යි 9. 9න් 4ක් අඩු කරාම 5 දෙන්නේ. ඒ වගේ තමයි. එක බිඳුවෙන් එක අඩු කරාම එක බිඳුව එක හැදෙනවා. එක බිඳුව එක හැදෙනවා. දැන් අපි
එහෙමනම් අඩු කිරීමේදී අපි භාවිතා කරන්නේ ආකල ප්‍රතිලෝමයන්. ආකල ප්‍රතිලෝමයන් ඒ තමයි ව්‍යාකල බන්ධන. ව්‍යාකල බන්ධන තමයි පුතේ අපි භාවිතා කරන්නේ. විශේෂයෙන් මෙන්න මේක. දැන් දෙකේ පාදයේ බිඳුවෙන් දෙකේ පාදයේ බිඳුව අඩු කරොත් අනිවාර්යයෙන්ම ලැබෙන්නේ දෙකේ පාදයේ බිඳුව. නේ? දෙකේ පාදයේ බිඳුව තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි හිතමු දෙකේ පාදයේ එකෙන් දෙකේ පාදයේ බිඳුව අඩු කරොත් එතකොට එන්නේ දෙකේ පාදයේ එක තමයි ලැබෙන්නේ. නේද පුතේ? දෙකේ පාදයේ එක තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි හිතමු දෙකේ පාදයේ එකෙන් දෙකේ පාදයේ එක අඩු වෙනවා. දෙකේ පාදයේ එකෙන් දෙකේ පාදයේ එක අඩු වුණොත් ලැබෙන්නේ පුතේ දෙකේ පාදයේ බිඳුව. දෙකේ පාදයේ බිඳුව. ඊළඟට එක බිඳුව දෙකේ පාදයෙන් එකක් අඩු වුණොත් මොකද වෙන්නේ? එක බිඳුව දෙකේ පාදයෙන් එකක් අඩු වුණොත් ඔබ දන්නවා එක තමයි පුතේ ලැබෙන්නේ. එක. මෙන්න මේ ටික ඔබ දන්නවා නම් අපිට ගොඩක් ලේසි ද්විමේ සංඛ්‍යා අඩු කරන්න. මේවා අපි හඳුන්වන්නේ ව්‍යාකල බන්ධන කියලා. මේ ව්‍යාකල බන්ධන එකතු කිරීමේ ප්‍රතිලෝමයන් තමයි අපි එතන කතා කරන්නේ. නේ? හරි. ලියන්න මෙහෙම. පුතල ලියන මාතෘකාව ද්විමේ සංඛ්‍යා අඩු කිරීම කියලා. ද්විමේ සංඛ්‍යා අඩු කිරීම අඩු කිරීම ඒ අර්ථය ලියන්න ද්විමේ සංඛ්‍යා අඩු කිරීමේදී ව්‍යාකල බන්ධන භාවිතා කරයි. ද්විමේ සංඛ්‍යා අඩු කිරීමේදී ව්‍යාකල බන්ධන භාවිතා කරයි. ද්විමේ සංඛ්‍යා අඩු කිරීමේදී ව්‍යාකල බන්ධන භාවිතා කරයි. ඒවා නම් ඔන්න බලන්න ඒවා නම් දෙකේ පාදයේ බිඳුවෙන් දෙකේ පාදයේ බිඳුව අඩු කරාම දෙකේ පාදයේ බිඳුව තමයි එන්නේ. දෙකේ පාදයේ එකෙන් දෙකේ පාදයේ බිඳුව අඩු කරාම දෙකේ පාදයේ එක එන්නේ. ඊළඟට දරුවනි දෙකේ පාදයේ එකෙන් දෙකේ පාදයේ එක අඩු කරාම දෙකේ පාදයේ බිඳුව එන්නේ. අනිත් එක බිඳුව දෙකේ පාදයෙන් දෙකේ පාදයේ එක අඩු කරාම දෙකේ පාදයේ එක හැදෙන්නේ. ඔන්න ඔය ටික දීලා කොටු කරගන්න බලන්න.
හරිද? ද්විමේ සංඛ්‍යා එකතු කිරීම තව ටිකක් කියලා දෙන්න පුළුවන්ද? එකතු කිරීම ඔව් සර්. ගිය සතියේ හිටියේ නැද්ද? හිටියා සර් ඒත් ඒක එච්චර පැහැදිලි නෑ. පැහැදිලි නෑ කියන්නේ කොයි වගේ දැනද ගණන් හදන්න ගත්තද අභ්‍යාසයේ? ඒ කියන්නේ සර් දැන් මෙතන තියෙනවනේ බිංදුව අඩු කිරීම බිංදුව සමානයි බිංදුව. ඒ වගේ එකතු කිරීමෙත් තියෙනවා නිසා ඒ ටික තේරෙන්නේ නෑ. එකතු කිරීමේදී ආකල බන්ධන වෙන්නේ. එකතු කිරීමේ තියෙන්නේ ආකල බන්ධන. එතකොට එන්නේ පුතේ දෙකේ පාදයේ බිඳුවට දෙකේ පාදයේ බිඳුව එකතු කරලා කීයද එන්නේ? ඔයා කියන්න මට. බිඳුව එකතු කරලා බිංදුව බිඳුව. දෙකේ පාදයේ එකට දෙකේ පාදයේ බිඳුව එකතු කරලා 1 දෙකේ පාදයේ 1. දෙකේ පාදයේ බිඳුවට දෙකේ පාදයේ 1 එකතු කරලා 1 1. එතකොට දෙකේ පාදයේ එකට දෙකේ පාදයේ 1 එකතු කරලා 1 බිංදුව. 1 බිඳුව. ඊට හරි සර්. ඔය ටිකනේ අපි යොදාන්නේ. හරි? හරි සර්. හරි නේද පුතේ? හරි සර්. thank you. හරි සර්. එතකොට අපි ඇත්තටම මෙතන ව්‍යාකරණ බන්ධන තිබුණට මම දැන් ඔයගොල්ලන්ට මෙතන සුදු කර ගන්නකොට ලීසි ක්‍රමයක් කියලා දෙන්නම්. අපි වැඩි පටන් ගමු දෙන්නා. ඔන්න හොඳට බලන්න පුතේ. ඕන වෙලාවක ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්න තේරෙන්නේ නැති දැන් අහන්න තේරෙනකන් අහන්න. හරි? දැන් සරල අවස්ථාවක් අපි මේ විදිහට අපිට තියෙනවා. අපිට කියනවා එක දෙකේ පාදයෙන් අඩු කරන්න දෙකේ පාදයේ 1. ඔන්න පළවෙනි ගාන. අපි පුතේ මේක ලියා ගන්නවා පහළට එක දෙකේ පාදය එක දෙකේ පාදය අපි අඩු කරන්න හදනවා. එතකොට පුතේ එකෙන් එකක් අඩු කරාම කීයද? උත්තර දෙන්න. බිඳුවයි. මෙතන එක මෙතන පේන්න නැති වුණාට ඔබ දන්නා මෙතන බිඳුවයි. එක. දෙකේ පාදේ 1යි බිංදුව. ආපස්සට ඕනනම් චෙක් කරන්න මේ දෙක එකතු කරලා බලන්න. මේ 1යි බිඳුවයි 1යි 1. එහෙනම් මෙයාගේ උත්තරේ ඉන්නේ 1 බිඳුව දෙකේ පාදේ. තේරුණාද? ඔව් සර්. අපි එකක් බලමු. ඔව් සර්. ටිකක් ඊට එහා ගිය එකක් අපි බලන්න ඕනේ. මෙහෙම. සර් එතකොට අරගේ 1 බිංදුව නෙමෙයිද? මොකද? සර් එතකොට අර ඔය පළවෙනි ගාන 1 බිංදුව නෙමෙයිද? 1 බිංදුව නෙමෙයිද? ඉතින් අපි ඕක අඩුනේ කරන්නේ. මේ අඩු කරන එකනේ. 1යි බිඳුවනේ. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. මෙතන 1 අඩු කරන්නේ බිඳුවෙන්. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. ඔයා දැන් ඕනනම් එකතු කරලා බලන්න මේ දෙන්න. මේ දෙන්න එකතු කරාම අර උත්තරේ එන්නේ බිඳුව 1යි 1යි. දෙකේ පාදේ 1යි 1යි. එකතු කරාම මේ දෙන්න එකතු කරොත් මෙයා එනවා. ප්‍රශ්න විසඳුණාද? ඔව් ඔව් සර්. හරිනේ? හරි. පුතාලා මේක ඉස්සෙල්ලා ලියා ගන්නකො එහෙනම්. ලියලා කොටු කරගන්නකො. අපි ඊළඟ එක ඕගලන්ට මම හදන්න දෙයි. අපේ පළවෙනි උදාහරණේ
හරිද? හරි සර්. හරි. එතකොට අපි එනවා පුතේ තව ගැටලුවකට. ඔයගොල්ලෝ මාත් එක්කම කරමු. මේ 1.12 පාදයෙන් අඩු කරන්න කියනවා පුතේ 1.2 පාදය. ඔයගොල්ලෝ හදන්න උත්සාහය දරන්න බලන්න. මුලින්ම කරන්නේ පහළට ලියා ගන්න මෙහෙම. යුරේස් හරි සර්. ඉතින් එකයි දෙක. දැන් මට මම කතා කරන්නේ එකේ බිඳුවක් අඩු කරාම කීයද? එකයි දැන් පුතේ බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. එතකොට ඔයගොල්ලෝ දකින්නේ කාත් එක්කද එක බිඳුව එක්ක. එක බිඳුවෙන් එකක් අඩු කරාම කීයද? මම ඔබට කිව්වා ව්‍යාකල බන්ධනවල. එක බිඳුවෙන් එකක් අඩු කරාම එකයි. නේ? එතකොට එහෙනම් උත්තරේ එන්නේ 1 2 ආවද? ඔව් සර් ආවා. ඔව් සර් ආවා. ඔන්න මම ෂෝට් කට් එකක් කියලා දෙන්නද? මේ ෂෝට් කට් එකක් මේක ඇත්තට උත්තරේ විතරයි එන්නේ. අපි ව්‍යාකල බන්ධන අනුව හිතුවොත් මේ පළවෙනි විදිය නැත්තම් උදාහරණයක් මෙහෙම ගන්න පුළුවන්. 1.1 දෙකේ පාදය 1.2 පාදය අපිට තියෙන්නේ අඩු කරන්න. ඔන්න බලන්න. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ පුතේ. බිඳුව එකක් අඩු කරන්න බෑ. එතකොට අපි කරන්නේ මෙතනින් එකක් මෙයාට දෙනවා. කීයද දෙන්නේ? එකක්. ඔබ දන්නවා එකක් ඉල්ලුවාම මෙතනට ලැබෙන්නේ දෙකක් නේ පුතේ. මේගොල්ලන්ගේ ස්ථානීයගේ ඉන්නේ 2 බල බිඳුව 2 බල 1 2 බල 2 2 බල 3 ඔය විදිහට ස්ථානීයයන් තියෙනවා. එතකොට මෙයාගෙන් එකක් ඉල්ලනවා කියන්නේ මෙයාට දෙකක් ලැබෙනවා. දැන් 10 පාදයේ සංඛ්‍යාවල එකක් කියන්නේ 10ක් නේ. එතකොට මෙයා එකක් ඉල්ලුවාම පුතේ මෙයාට දෙකක් ලැබෙනවා. එකයි ඉල්ලන්නේ දෙකක් ලැබෙනවා. ඒ බිඳුව එකක් අඩු කරන්න බැරි නිසා. එතකොට දැන් දෙකෙන් එකක් අඩු කරනවා. දෙකෙන් එකක් එකයි. එතකොට කොහොමද මෙයාලගේ බිඳුවයිනේ. මේ බිඳුව ලියන්න අවශ්‍ය නැහැ. මේව බිඳුව දාන්න අවශ්‍ය නැහැ. මේ මුල බිඳුවේ වටිනාකමක් නැහැ. අන්න එතකොට එනවා 1 2 පාදය. ඒක තේරුණාද? ඒ වගේ කම. කියලා දෙන්න පුළුවන්. වගේ තව ගානක්. ඔව් අපි හදමු. මේක දැනට ලියාගන්න. අපි හදමු. හරිද? හරි සර්. ඔව් සර්. අපි තව ගැටලුවකට යමු. ඔන්න
මෙහෙම දුන්නොත් එහෙම ඔගොල්ලෝ උත්සාහ කරන්න 1.0.2 පාදයෙන් අඩු කරන්න 1.1.2 පාදය. ඔබ ඉස්සෙල්ලා උත්සාහයක් දරන්න බලන්න. ආයි සර්. හරි දැන් සර්. උත්තරේ කිය. 1 1 හැමෝටම 1.1 එකයි බිඳුවයි එක දෙකේ පාදේ. හරි බලමු. 1.1.2 පාදයෙන් 1.1.2 පාදයේ පුතේ අඩු කරන්න තියෙනවා. හරිද? බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ පුතේ. එතකොට අපි මොකද කරන්නේ? එහා පැත්තෙන් යාළුවගෙන් ඉල්ලනවා. යාළුවාට අතේ සතේ නෑ. එතන මෙයාගෙන් ඉල්ලනවා. මෙයා එයාට දෙනවා 2ක්. මෙයා මෙයාට දෙනවා 1ක්. 1ක් කියන්නේ 2ක්. එතකොට දැන් මෙයා ළඟ තියෙන්නේ 1ක්. මෙයාගෙන් ඉල්ලුවා 1ක්. එතකොට එයාට 2ක් එනවා. දෙකෙන් එකක් මෙයාට ලැබෙනවා. ඒ කියන්නේ 2ක්. මෙයා 1ක්. දැන් දෙකෙන් එකක් අඩු කරාම 1යි. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. එයා ළඟ දැන් තියෙන්නේ බිඳුව. මෙයාගේ බිඳුව එකක් අඩු කරන්න බෑ. එතකොට මෙයා මෙයාට දෙනවා කීය දෙන්නේ 2ක්. දෙකෙන් එකක් අඩු කරනවා 1යි. එතකොට මෙයා ළඟ බිඳුවයි. උත්තරේ ඉන්නේ 1.1.2 පාදේ. තව ගණන් දෙනවද? ඔව්. මේක හරියද? ඔව් සර්. ඔව් සර් හරි. අඩුපාඩු කතා කරන්න. සර් මට තේරුන්නේ මේ අතන මේ කොතනද? 1.1 කියන එක තේරුන්නේ. මම ආයි පැහැදිලි කරනවා. thank you. හොඳට බලා ගන්න. පුතේ බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. මෙයාගෙන් ඉල්ලුවට එයා ළඟත් නැහැ. මෙයාගෙන් ගන්න. එතකොට මෙයා දෙනවා 1ක්. 1ක් දෙනවා කියන්නේ මෙයාට කීයක්ද හම්බ වෙන්නේ? 2ක්. දැන් මෙයාගෙන් එකක් මෙයාට දෙනකොට මෙයාට කීයක් හම්බ වෙනවද? 2ක්. 2ක්. එතකොට මෙයා ළඟ දැන් කීයද තියෙන්නේ? 1යි. 1යි. මෙයා 1 දුන්නානේ මෙයා ළඟ දැන් කීයද තියෙන්නේ? බිඳුවයි. දැන් දෙකෙන් එකක් අඩු කරා 1යි. 1යි. එකෙන් එකක් අඩු කරා බිඳුවයි. බිඳුවයි. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. බිඳුව එකක් අඩු කරන්න බෑ. මෙයාගේ ඉල්ල ගත්තා. එයා කීයක් දෙනවද එතකොට? 2ක්. දෙකෙන් එකක් 1යි. මෙතන එකක් නැහැ නේද? බිඳුවනේ. නේ? එතකොට මේ බිඳුව ලිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඔන්න ඔහොමයි. සර් නැත්තම් ඔයාට මේ අන්තිම එකේ මේ එතන බිඳුව හින්දා ඒකට එක ගන්න නැතුව මේ 1.1 එකට ඒකෙන් එකක් අඩු කරාම ඒත් එකයි නේද සර් එන්නේ? නෑ බිඳුවෙන් එකක් අඩු කිරීම එක වෙන්නේ නෑ. නෑ ඒක නෙමෙයි සර්. 1.1 බිඳුවේ 1 එකයි බිඳුවේ බිඳුව. that's right. ඔයා කියන්නේ මෙතන. ඔයා කියන්නේ මෙතන එක බිඳුවෙන් එකක් අඩු කරාම එකයි. ඒක හරි. අපි දැන් ඒ ක්‍රමයේ නැතුව අර මේව ස්ථානීයයන් එක ගත කෙටි ක්‍රමය එහෙම ගන්න පුළුවන් වැරදි නෑ. හරිනේ?
එතකොට විභාගෙට ඔය විදිහට කළා. අහුරුල මුල උත්තරේ ගන්න ඕනේ. මේක හරි. මේක ස්ථානීය අපි දැන් ඇත්තටම ඔන්න පුතේ 10 පාදේ හිටන් 457න් ඔයගොල්ලන්ට අඩු කරන්න තියෙනවා 298ක්. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? එහා පැත්තෙන් එකක්. මෙතනින් 8න් 8ක් ගන්න බෑ. මෙයාගේ එකක් ගන්න. 17න් 8ක් එකක් ගන්නකොට මෙයාට හම්බ වෙනවා 10ක්. 10යි 7යි 17යි. 17න් 8ක් අඩු කරාම 9යි. දැන් මෙයා ළඟ 4යි. 4න් 9ක් බෑ. මෙයාගේ ඉඳ ගන්නවා. එතකොට 10යි. 10යි 4යි 14යි. ඒ 14න් 9ක් අඩු වුණාම 5යි. දැන් මෙයා ළඟ 3යි. 3න් දෙකක් 1යි. ඒ වගේ තමයි මේ. හරි? අපිට ඔය වගේ විභාගෙට එන්නේ නේද? එනවා. මේව එනවා. මම තව එකක් බලන්න. අපි ගමු මෙහෙම. එක බිඳුව දෙකේ පාදයෙන් අඩු කරන්න එක බිඳුව එක දෙකේ පාදයෙන් කල්පනා වෙන්න. කියන උත්තරේ 1.1 1.1 ඔව් සර්. 1.1 අපි බලමු. 1.1 දෙකේ පාදයෙන් අපි අඩු කරනවා 1.11 දෙකේ පාදයෙන්. හරිනේ. ඔන්න පුතේ බිඳුව එකක් බෑ ඉල්ලගත්තා. එතකොට මෙයාට දෙකක් එනවා, මෙයාට එකක් එනවා, මෙයා බිඳුව එනවා. 1.1 දෙකේ පාද. හරිනේ. තේරුණාද එතන? මෙයාට දෙකක් එනවා, මෙයාට එකක් වෙනවා, මෙයා බිඳුවයි. හරිනේ. දෙකෙන් එකක් එකයි. එකෙන් එකක් බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. එක බිඳුවෙන් එකක් එකයි. උත්තරය 1.1 දෙකේ පාදේ. මේක ආවද? ඔව් සර් ආවා. දැන් පොඩ තේරෙනව නේද වැඩි? ඔව් සර්. ඔව් සර්. ඒක තමයි. ඔන්න අගිය පුතේ. සෝක දැන් ඕක එකතු කරද්දි සර් දැන් අපි හිතමුකෝ සර් දැන් ඕක එක එකතු කරා කියලා. එතකොට සර් 1.0යි ඉන්නේ. එතකොට සර් එහෙමෙන්ද දැන් අර ඉතුරු වෙන සංඛ්‍යාවක් තියෙනවානේ. ඒක එකතු කරන්නේ කොහොමද සර්? එකතු කිරීම ගැන මට ඒ කිව්වේ දැන් එකතු කිරීම ගැන නිදාහන්නේ. ඔව් සර්. කියන්නේ අපි මෙහෙම බලමු. උදා කියන්නේ මේක අනිත් පැත්තට අපි එකතු කරලා බලමු. 1.1 දෙකේ පාදයට අපි එකතු කරමු 1.11 දෙකේ පාදය. අනිවාර්යයෙන්ම උත්තරේ එන්න ඕනේ පුතේ මෙයාවනේ නේ. මේ දෙන්න එකතු කරොත් මෙයාවනේ උත්තරේ එන්න ඕනේ. ඔන්න බලන්න 1.1 බිඳුවයි 1 එනවා නේද උත්තරේ? ඔව්. දැන් පුතා අහපු ප්‍රශ්නෙට උත්තරයක් ආවද? පුතා ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් ආවද?
කොහොම අපිට මෙතනදී 1 බිඳුවයි. හරිද? සම්බන්ධතාවයේ විරහිත උනාද බලන්න එයාගේ. ආයිනවක සම්බන්ධ 10යි. එතකොට ඔන්න පුතේ ටිකක් දන්න අවස්ථා එනවා දැන්. කල්පනා කරන්න 1.1.1.2 පාදේ අඩු කරන්න 1.1.1.2 පාදේ කල්පනාවෙන් හදලා කියන්න බලන්න. හරි සර්. හරි? කීයද ආවේ උත්තරේ? 1.1.1 දෙකේ පාදේ. ඔව් සර්. 1.1.1.2 පාදයෙන් අපි අඩු කරනවා 1.1.1.2 පාදේ. එතන පුතේ අපිට එනවා බිංදුව එකෙන් අඩු කරන්න බෑ මෙහාට ගත්තා එතකොට මෙහාට 2යි මෙහාට බිංදුවයි දෙකෙන් එකක් 1යි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි ආයි බිංදුව එකක් අඩු කරන්න බෑ මෙහාට ගියාම එතකොට 2යි මෙතන බිංදුවයි දෙකෙන් එකක් 1යි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි එක බිංදුවෙන් එකක් අඩු වුණාම පුතේ 1යි ඔබේ උත්තරය 1.1.1.2 පාදේ. very good. ඔක අවද හැමෝටම. ඔව් සර්. අනිවාර්යයෙන්. ඒක ඔයගොල්ලන්ට වැඩි පුළුවන් නේ කල්පනාවෙන් කරන්න තියෙන්නේ. ඔන්න තව එකක් ටිකක් හිතන්න දෙනවා මම. 1.2 පාදයට එකතු කරන්නලු 1.1.2 පාදය ඒකෙන් අඩු කරන්නලු 1.2 පාදය. වැඩ දෙකක් තියෙනවා කල්පනාවෙන් කරන්න. සර් හැදුවා. කියන උත්තරේ 1.1.2 මෙහෙම. හරි සර්. ඔක දාවේ පුතේ. ඔව් සර්. හරි දැන් බලමු 1.1.2 පාදයට 1.1.2 පාදේ අපි එකතු කරමු. එතකොට බිංදුව බිංදුවයි 1.1.1 හරිනේ 1.1.1 1.1.1 ආයි 1 බිංදුවට බිංදුව එකතු වුණාම 1 බිංදුවයි නේ එතකොට මෙතන බිංදුවයි මෙතන 1යි 1 බිංදුවයි ඒකෙන් අඩු කරනවා 1.2 පාදේ. එතකොට එනවා බිංදුවෙන් බිංදුව බිංදුවයි. මෙතන ගත්තොත් ඔන්න එනවා මෙතන 2යි මෙතන 1යි.
දෙකෙන් එකක් 1යි මෙතන 1යි මෙයා බිඳුව. ඒකට උත්තරය 1යි බිඳුවයි දෙකේ පාදේ. very good. හොඳයි. සර් ඔව්. අපි මුලින්ම ඔය 1.1.2 එකතු කිරීම 1.1.2 කියන්නේ ඒක සර් අපිට දැන් සර් එකතු කරලා තියෙන එකේ දීලා තියෙන විදියට ඕනේ අපිට ඒක වෙනස් කරලා මේ එකතු කරන විදිහ ඒ කියන්නේ 1.1 මුලට අරගෙන ගැටලුවක් නැහැ. එකතු කිරීමේදී මේ පද දෙක පුතා මාරු වුණා කියලා ප්‍රතිපලය වෙනස් වෙන්නේ නැහැ. එකතු කිරීමේදී ඔක අපි ගණිතේ න්‍යාය දේශ වෙනවා කියලා තමයි කියන්නේ. න්‍යාය දේශ වෙනවා. හැබැයි අඩු කිරීමේදී ඒක වෙන්නේ නැහැ. බෙදීමේදී වෙන්නේ නැහැ. එකතු කිරීමේදී හා ගුණ කිරීමේදී ওই දෙක වෙනවා. ඔය හින්දා ගැටලුවක් නැහැ. වල මේ දෙන්න මාරු කරලා එකතු කරලා මේ උත්තරේ එන්නම ඕන. එයාගේ මේක අඩු කරා. හරි? සර් වැඩි අඩු කිරීමේදී අනිවාර්යයෙන්ම වැඩි සංඛ්‍යාව උඩින් තියෙන්න ඕන නේද? ඉතින් අනිවාර්යයෙන්ම මොකද වැඩි සංඛ්‍යාව තමයි ලැබෙන්නේ. වැඩි එකෙන් අඩු එක තමයි මෙතන ද්විමේය සංඛ්‍යාවල ඍණාංකයන් ගැන අපි කතා කරන්නේ නැහැ. ඍණාංකයන් කතා කරන්නේ නැහැ පුතේ. දශමයේ සංඛ්‍යාවලදී අපි 2 5ක් අඩු කරලා උත්තරය ඍණ 3යි කියලා දැම්මට මෙතන ඔයගලන්ට එහෙම ඍණ සංඛ්‍යා සම්බන්ධයක් ඉන්නේ නැහැ. ඔන්න අපි තව එකකට යනවා. කල්පනාවෙන් කරන්න. මේක මෙහෙමයි. මේක 1.2 පාදයට එකතු කරන්නු 1.1 දෙකේ පාදේ. එයාගේ අඩු කරන්න 1.1 දෙකේ පාදයට එකතු කරන්න 1.2 පාදේ. මුලින්ම මේ දෙන්නව එකතු කරන්න ඊට පස්සේ මේ දෙන්නව එකතු කරන්න එයාගේ මෙයා අඩු කරන්න උඩට උත්තරේ ලැබෙයි. හදන්න බලන්න. කල්පනාවෙන්. හරි සර්. උත්තරේ කියන්නේ පුතේ 1.1.2 පාදේ. 1.1 පාදේ. අනිත් අය මොකද කියන්නේ? තමයි සර් ආවේ. එක තමයි සර් ආවේ. බලමු. මම මෙහෙම තියෙන එකතු කරන්න. 1.1 බිඳුව ඔකාවද මෙතන බිඳුවයි 1 බිඳුවයි ඕකාවද ඔව් සර් ඕකාව. ටිකක් වෙලා ගියා ඒකට 1.1 දෙකේ පාදේ අපි අඩු කරනවා 1.2 දෙකේ පාදේ ඔන්න එතකොට පුතේ එකෙන් බිඳුවක් බිඳුවයි මේ ටික වැඩක් නෑ 1.1 දෙකේ පාදය very good
අන්න හරි. සර් ඉස්සරහට බිංදු තුන දාලා තිබ්බොත් වැරදිද? වැරදි නෑ. දැන් අපි හිතන්නකෝ 25 ලියනවා කියලා 10 පාදේ ඉස්සරහට බිංදු තුනක් කොහොම දාලා තියෙනවා. ඔයා ඔකට වැරදි දානවද? වැරදි දාන්නේ නෑ. හැබැයි අපි මෙහෙම ලියන්නේ සාමාන්‍යයෙන් සංඛ්‍යාවක් කොහොම ලියන්නේ නෑනේ පුතේ. අපි ඕම ලියන්නේ ඕනනම් කෝඩ් එකක් නැත්නම් සංකේත නැත්නම් දුරකථන අංකයක් ඒ වගේ නම් ඔන්න කමන්නේ. බිංදු තුනේ මෙතන වටිනාකමක් එනවා. සංඛ්‍යාවක මේ බිංදු වල වටිනාකමක් නැහැ. ඒ හින්දා එහෙම ලියන්න පුරුදු වෙන්න ඕනේ නැහැ. තේරුණා? හරි. ඔව් කියන්නේ. ඔතන අඩු කිරීමේදී මේ දෙක මාරු කරගත්තොත් උත්තරේ වරදිනව නේද? අනිවාර්යයෙන්. ඉතින් මෙතන කියන්නේ මෙයාගෙන් මෙයා අඩු කරන්න කියලා. අඩු කිරීමේදී මම අඩු කිරීමේදී පද මාරු කරන්නේ නැහැ. පද මාරු වුණොත් ප්‍රතිඵල වෙනස් වෙනවා. ඔව්. ඔන්න මම ඔයගලන්ට දැන් පාඩමට අදාළ මූලික කරුණු ටික හරි. ඔන්න පොඩි හිතන්න තැනක් දෙන්න හදන්න. කවුද බලමු මේ වැඩේ කරන්නේ? ඒ තමයි 43 10 පාදය එයාට එකතු කරන්න 1.112 පාදය අගය පළවෙනි එක ද්විමේ සංඛ්‍යාවකින් දක්වන්න දෙවෙනි එක දශමයේ සංඛ්‍යාවකින් දක්වන්න හොඳ කල්පනාවෙන් කරන්න බලන්න. විහංග කොහොමද? අපි කොහොමද 4 3 10 4 3 10 එකතු කරන්නේ? ඒකනේ දැන් ඔයාට හිතන්න දුන්නු දැන් මට කියනවා. මම දැන් ඔයාට හිතන්න දීලා තියෙන්නේ. ඒ හිතන්න දීලා තියෙන එක මට හිතන්න දෙන්න එපා. උදා හිතලා තීරණයක් ගන්න. ඔයා තීරණයක් අරගෙන ඒ තීරණේ ක්‍රියාත්මක කරන්න. ඒකයි. ගැටලු කියන්නේ මීට පෙර නොලබපු අන්තය කියන්නේ. ගැටලුවක් කියන්නේ ඒකයි. දැන් ඔයා මීට පෙර මේ වගේ එකක් හදලා තියෙනවා නම් ඔයාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ හින්දා දැන් පොඩ්ඩක් හිතන්න. හරි සර්. හරි. පළවෙනි එකේ උත්තරේ කියන්න මට. දෙකේ පාදේ 1 එකේව 3යි බිංදු 3යි. කොහොම? ඔව් සර්. දශමයේ සංඛ්‍යාවක් විදිහට සේක තමයි හදනවා. දශමයේ සංඛ්‍යාවක් කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක්. 54 54. කොහොමද ආවේ උත්තර දෙක? පළවෙනි එක වෙන එකක් නේ ආවේ සර්. කියන්න පුතේ. කියන්නේ. හා? එක බිංදුව එක්කෙනෙක් කියන්නේ එක එකයි බිංදුවයි තමයි එකයි බිංදුව. එකයි බිංදුවයි. ආයි එකයි බිංදුවයි. ඔව් සර්. සර් මටත් තව එක සර්. ඔක තමයි ආවිෂය. දශමයේ සංඛ්‍යාවක් විදිහට ආවේ. ඒක නම් කරේ නෑ තාම සර්.
ඒකත් කරන්න බලන්න. අනිත් අය චෙක් කරන්න හොඳට. 54 දෙක. අවසර 54. ඒක හරි. එතකොට මේ උත්තර දෙකේ තමයි වෙනසක් තියෙන්නේ නේද? බලන්න. ඔන්න දැන් ඇත්තටම මෙහෙම තියෙද්දි මේ වැඩේ කරන්න පුළුවන්ද? දැස එතකොට ඔයගොල්ලෝ මොකද කරගත්තේ? මොකද කරේ? දශමයේ සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් කරා. අන්න හරි. දශමයේ සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් වඩපත් කරා. ඒ කියන්නේ 43 අරගෙන ඔයගොල්ලෝ දෙකෙන් බෙදුවා. 21යි ඉතුරු 1යි. දෙකෙන් බෙදුවා. 10යි ඉතුරු 1යි. දෙකෙන් බෙදුවා. 5යි ඉතුරු නැහැ. දෙකෙන් බෙදුවා. දෙවරක් දෙක 4යි ඉතුරු 1යි. දෙකෙන් බෙදුවා. 1යි ඉතිරි නැහැ. දෙකෙන් බෙදුවා. බිඳුවයි ඉතිරි 1යි. දැන් මේ ටික වමේ සිට දකුණට ගිය 1 බිඳුව 1 බිඳුව 1 1 දෙකේ පාදේ. එයාට අපි එකතු කරනවා 1 බිඳුව 1 1 දෙකේ පාදේ. ওই දෙක එකතු කරන්න. 1යි 1යි බිඳුවයි 1යි 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 ඔබ දන්නවා 1 1යි බිඳුවයි 1 1යි බිඳුවයි 1 1 1යි බිඳුවයි 1 1යි බිඳුවයි 1යි 1 උත්තරය 1යි 1යි බිඳුවයි 1 1යි බිඳුවයි මේ සංඛ්‍යාව බොහොම හොඳයි. මේ උත්තරේ හරි මේක වැරදි. අනුපාඩු හදාගන්න. සර් දෙවෙනි එකට තව මට 54යි. දෙවෙනි එකෙදි මෙහෙම 1 1 බිඳුව 1 1 බිඳුව දෙකේ පාදේ. එතකොට මේකේ එනවා දෙක බල බිඳුවයි. මෙයා දෙක බල 1යි. දෙක බල 2යි. දෙක බල 3යි. දෙක බල 4යි. දෙක බල 5යි. ඔහොමනේ. එතකොට පුතේ දෙක බල 5යි කියන්නේ 32යි. 32 ගුණ වෙනවා 1යි. දෙක බල 4යි කියන්නේ 16යි. 16 ගුණ වෙනවා 1යි. දෙක බල 3යි කියන්නේ 2 4 8. 8 ගුණ වෙනවා බිඳුවේ. දෙක බල 2යි කියන්නේ 4යි. 4 ගුණ වෙනවා 1යි. දෙක බල බිඳුවයි කියන්නේ 1යි. ඕනෑම පාදයක බිඳුවේ බල 1යි. 1 ගුණ වෙනවා 1යි. දැන් අපි ওই ටික එකතු කරමු. එතකොට ඔයගොල්ලන්ට පේනවා බලකයි කියන්නේ දෙකයි. ආ මොකද කිව්වේ පුතේ? මෙතන තව එකක් තියෙනවානේ. ඔව් සර්. මෙතන මෙතන දාවා. මෙයා හරි, මෙයා හරි, මෙයා හරි, මෙයා හරි. දෙක බල 1. මෙයා දෙක බල 1, මෙයා දෙක බල 1. ඒ කියන්නේ දෙකයි. අන්තිම එක කලින් කිව්වා. දෙක බල බිඳුව කියන්නේ 1යි 1 ගුණ කිරීම බිඳුව. එතන මෙතන 16යි මේක බිඳුවයි මේක 4යි මේක බිඳුවයි මෙතන අනේ මෙතන 2යි සර් ඒක 2යි. 2යි ඊළඟ එක බිඳුවයි හරිද ඊට පස්සේ එන්නේ කීයද 32යි 16යි 48යි 48යි 4යි 50 48යි 4යි 52යි 52යි 2යි 57 very good 54 සර් මම මේ අර දීමේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් කරලා ඒ දෙක එකහු කරානේ සර්. ඔව් සර් මාත් එහෙමයි කරේ. ඒත් හරි මෙයාව දීමේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් කරලා එකතු කරලා ඊට පස්සේ යාව නැවත දීමේ සංඛ්‍යාව වලටපත් කරන්න පුළුවන් නේ යාව නැවත දීමේ සංඛ්‍යාව වලටපත් කරන්න පුළුවන් වැරදි නෑ ඒකත් හරි ඒක හරි අපි තව ඉස්සරහට ඔන්න ලියා ගන්න ඕනද පුතේ ඔව් සර් පොඩ්ඩක් තියන්න.
හරිද? හරි ඔන්න එහෙනම් තවත් ඔයගොල්ලන්ට හිතන්න කරන් දෙන්න හදන්නේ මම. අපි හිතමු මෙහෙම. එක බිඳුව එක දෙකේ පාදේ අඩු කරන්නලු 23 10 පාදේ. ඒකේ පළවෙනි ප්‍රශ්නය පිළිතුර දශමයේ සංඛ්‍යාවකින් දක්වන්න. දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර ද්විමේ සංඛ්‍යාවකින් දක්වන්න. හදන්න බලන්න ගන්න. හරි සර්. කීයද උත්තරය ආවේ? 28 26. පළවෙනි නියකට එකට 26 දෙවෙනි එක ඊට පස්සේ 1 බිංදුව 1 1 බිංදුවයි 1 1 බිඳුවයි 1 බිංදුව 1 නෑ සර් 1 බිංදුවයි 1 බිංදුව කොහොමද? ඔව් සර් චෙක් කරමු. සර් මට වෙන උත්තරයක්ද? කියන්නේ 28 28ද? දෙවැනි එකට 1 බිංදුවයි 1 බිංදුවයි බිංදුව. 1 බිඳුවයි බිඳුව. හරිද? තව උත්තර තියෙනවා. ඔන්න මම දැන් හදනවා. 1 බිඳුව එකේ දෙකේ පාදයෙන් අඩු කරන්න කියන්නේ 23 10 පාදේ. එයා විසන හරව ගන්න. අපි 23 බෙදාගෙන යනවා දෙකේ. දෙවරක් 1යි ඉතුරු 1යි. දෙවරක් 5 10යි ඉතුරු 1යි. දෙවරක් 2 4යි ඉතුරු 1යි. දෙවරක් බිඳුවයි ඉතුරු 1යි. දෙවරක් බිඳුව ඉතුරු 1යි. ඒතර මේ ටිකේ ඒකට අඩු වෙන්නේ 1 දෙකේ පාදේ. මෙයාව තමයි අඩු වෙන්නේ. එතකොට එනවා 1න්
එකක් එකක් බිඳුව. දැන් අන්න අර වැඩේ වෙනවා. එතකොට මේ ඉල්ලගෙන ආව මෙයාට 2යි මෙයාට 1යි මෙයාට 1යි මෙයාට බිඳුවයි. මෙයාට බිඳුව එකක් දෙකක් හම්බ වෙනවා මේ විදිහට මෙයාට දෙකක් හම්බ වෙනවා 1යි 1යි බිඳුවයි. දැන් දෙකෙන් එකක් අපිට එනවා. දෙකෙන් එකක් 1යි. එකෙන් එකක් බිඳුවයි. එකෙන් එකක් බිඳුවයි. එක බිඳුව. එතකොට එක බිඳුවේ ඉන්නේ පුතේ එක බිඳුවම තමයි. ඔබේ උත්තරය 1 බිඳුව 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 1 බිඳුව. Excuse me sir. ඔව්. සර් 23 දීමේ ගන්නකොට සර් දෙකට දෙකේම එකයි කියලා අරගන්න ඕනේ සර්. සර් එතන බිඳුවයි කියලා දාලා තියෙන්නේ. එතන වරද්දලාද මම? ඔව් ඔව් සර් සර්. පහට පස්සේ දෙක ඔව් කියලා සර්. තියෙන වරද්දලා. ඔව් සෝක වැරදිලා සර්. දෙකෙන් දෙක බිඳුවයිනේ. අපි 23 22යි ඉතුරු 1යි දෙවරක් 5 10යි ඉතුරු 1යි දෙවරක් 2 4යි ඉතුරු 1යි දෙක දෙක මෙතන බිඳුව. ඔව් සර් ඔක වැරදි. සේන අර දෙවෙනි එකේ පළවෙනි එකේ මෙතන 1යි මෙතන බිඳුව. දැන් මෙයා දෙකෙන් බෙදනවා. මෙයා බිඳුවයි ඉතුරු 1යි. ඔන්න ඔහොම. එතකොට මෙතන වෙනස් වෙනවා නේද? එතකොට පුතේ 1 දෙකේ පාදයෙන් අඩු වෙනවා 1.1 දෙකේ පාදයෙන්. එකක් බිඳුවයි. බිඳුව එකක් ගන්න බෑ. එතකොට මෙතන තේනවා පේනවා 2 1 බිඳුව. ඇයි මෙයාට එකක් දෙනවා 2යි මෙයාට එකක් දෙනවා 2යි මෙයාට එකක් දෙනවා 2යි. එතකොට මෙයාලගේ 1යි මෙයාලගේ 1යි මෙයාලගේ බිඳුවයි. දෙකෙන් එකක් අඩු වෙනවා. දෙකෙන් එකක් අඩු වුණාම 1යි. එකක් බිඳුවයි. එකෙන් බිඳුවක් 1යි. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එක බිඳුවෙන් එකක් අඩු කරන්න. එක බිඳුවෙන් එකක් අඩු නම් 1යි. ඔබේ උත්තරය එන්නේ මේ දෙවෙනි එකට උත්තරේ එන්නේ 1 බිඳුව 1 බිඳුව. පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් ඒක අපි දශමයේ සංඛ්‍යාවක් බවට පත් කරොත් මෙතන තියෙන පුතා ඔන්න අපි දශමයේ සංඛ්‍යාවක් බවට පත් කරමු. එතකොට මෙතන 1 බිඳුවනේ දෙකේ පාදේ. එතකොට මෙයාගේ දෙක බල බිඳුව, දෙක බල 1, දෙක බල 2, දෙක බල 3, දෙක බල 4. දෙක බල 4යි කියන්නේ පුතේ 2 4 8 16යි. මෙතන 8යි. මෙතන බිඳුවයි. මෙතන 2යි මෙතන බිඳුවයි. හරිනේ? 16යි 24යි 24යි 2යි 26යි. 10 පාදේ 26යි. මෙන්න මේ උත්තර දෙක තමයි හරි. මේක වැරදි. ආවද? සේනා ආවද? සේනා සර් ආවා. ආවා සර්. හරි. ඔන්න ඔහොමයි පුතේ ඉන්නේ. දැක්කද? ඔන්න. හරි. දැන් මාතෘකාවක් ලියමු. ලියා ගන්න ඕනද ඔයගොල්ලෝ වෙලාව ඕනද? අපරාධ දෙන්න.
හරිද පුතේ? හරි සර්. හරි සර්. විශේෂ නිර්දේශයෙන් පොඩ්ඩක් පරිබාහිර කාරණාවක් කියලා දෙන්න හදන්නේ. ඔයගොල්ලෝ 9 පන්තියේදී අහන්නේ නමුත් අපි දැනගෙන ඉමු. ලියන්න පුතේ මාතෘකාව දීමේ සංඛ්‍යා නෑ. දශමයේ සංඛ්‍යාවක් වෙන ඕනෑම පාදයක සංඛ්‍යාවක් බවට පරිවර්තනය. දශමයේ සංඛ්‍යාවක් වෙනත් ඕනෑම පාදයක සංඛ්‍යාවක් බවට පරිවර්තනය. එතන අපි දෙකේ පාදය ගැන කතා කරන්නේ නැහැ. දෙකේ පාදේ කතා කරලා තියෙන්නේ දෙකේ පාදේ හැර. මම උදාහරණයක් පෙන්නන්නම්. දශමයේ සංඛ්‍යාවක් වෙනත් ඕනෑම පාදයක සංඛ්‍යාවක් බවට පරිවර්තනය. හිතන්න පුතේ මෙහෙම 54. මෙයා 10 පාදේ. අපිට කියනවා මෙය 4 පාදේ සංඛ්‍යාවක් බවට හරවන්න. කී පාදේ කෙනෙක් බවටද 4 පාදේ සංඛ්‍යාවක් බවට හරවන්න. 4 පාදේ සංඛ්‍යාවක් බවට. සර් එතන දීමේ සංඛ්‍යාව වගේම 4ෙන් බෙදන්න නේද තියෙන්නේ? අන්න හරි. අර කරා වගේම තමයි. එතකොට අපි කරන්නේ 54 අරගෙන පුතේ 4ෙන් බෙදාගෙන යනවා. 4ෙන් බෙදනවා. එතකොට 5ට 4 ඒව 1යි. ඉතුරු 1යි. 14ට 4 වරක් 3 12යි. ඉතුරු දෙක ඉස්සරහින් ලියනවා. ආයි අපි 4ෙන් බෙදනවා. 4 වරක් 3 12යි. ඉතුරු 1යි. 3ට 4 ඒව නැහැ. බිංදුවයි. ඉතුරු 3යි. බිංදුවයි. ඉතුරු 3යි. දැන් මේ ටික පහළ ඉඳන් ඉහළට වමේ ඉඳන් දකුණට කොහොමද එන්නේ? ඒ කියන්නේ නම් 54 10 පාදේ සංඛ්‍යාව සමාන වෙනවා 3 1 2. දැන් මේක 312 කියලා කියන්නේ 3 1 2 4 පාදේ. 4 පාදේ සංඛ්‍යාවක ඉලක්කම් මොනවද එන්නේ? 4 පාදේ සංඛ්‍යාවක බිංදුව 1 2 3 ඉලක්කම් වෙන්නේ 1 2 3. එහෙනම් මෙතන එන්න ඕනේ බිංදුව 1 2 3 භාවිතාව විතරයි. 4 5 එන්නේ නැහැ. හරිද? තේරුණාද ක්‍රමය? පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. සටහන් කරගන්න කියලා දෙන්නකෝ. පුතේ 4ෙන් බෙදාගෙන යන්න. 54 4ෙන් බෙදුවම 13යි ඉතිරි ගාන ඉස්සරහින් ලියන්න. 13 4ෙන් බෙදුවා 3යි ඉතිරි ගාන ඉස්සරහින් ලියන්න. වෙනත් පාදයේ සංඛ්‍යාවක් තුනක් ඒකට පුළුවන් නේද මේ සංඛ්‍යාව ඒ අදාළ සංඛ්‍යාවෙන් බෙදාගෙන යන්න. ඉතිරි ගාන ඉස්සරහින් ලියන්න. අපි තව කරමු. ඔන්න. පොඩ්ඩක් ස්ක්‍රීන් එක තියන්නකෝ. සර් දීමේ සංඛ්‍යා භාවිත වෙන්නේ තොරතුරු තාක්ෂණය. එතකොට අනිත් පාදවල සංඛ්‍යා භාවිත වෙන්නේ මොනවලද? අනිත් සංඛ්‍යා දැන් මේක ඉතිහාස කාරණාවත් එක්ක නෙන්නේ. එකපාර එන්නේ අපි මුලින්ම හඳුනගන්න එක බිඳුවනේ. මේ සම්මත කරගත්ත සංකේත දෙක වෙන්නේ එක බිඳුව.
ඊට පස්සේ මේ දෙක ප්‍රමාණවත් නොවන කල දෙක හඳුනා ගන්නවා. සම්මත වෙනවා. තුන හඳුනා ගන්නවා. මේ ඒ විදිහට අපේ ප්‍රමාණ නිරූපණයට ප්‍රමාණ නිරූපණය කරන්නේ සංඛ්‍යාවකින්. එතකොට ඒ සංඛ්‍යා නිරූපණය සඳහා මේ ඉලක්කම් ප්‍රමාණවත් නොවෙනකොට තව තව ඉලක්කම් ගණිතඥයෝ සම්මත කරනවා. ඊපස්සේ 4 5 6 7 8 9 වෙනකන් වර්තමානයේ වෙනකොට මේ කියන ඉලක්කම් 10නේ භාවිතා වෙන්නේ. දැන් මෙතනින් එහාට තව ඉලක්කමක් සොයා ගැනීමේ අවශ්‍යතාවය මතුන්නේ නැහැ. මෙතනින් එහාට තව ඉලක්කමක් සොයා ගැනීමේ අවශ්‍යතාවය මතුන්නේ නැහැ. එතකොට බිංදුව එක කියන එක සුවිශේෂී බයිනරි නම්බර්ස්. ඒවා අර කිව්වාගේ තොරතුරු සම්බන්ධ, ඒ කියන්නේ දත්ත සම්බන්ධ ඉලෙක්ට්‍රොනික උපකරණවලදී අර මේකේ තියෙන විද්‍යුත් සංඥාකමක්, ඒ කියන්නේ on off කියන සිස්ටම් එකට මේ සර්කිට් එකේ ඒ විදිහට මේ කියන මේක ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න. මේක යනවා මේ ද්විමේ සංඛ්‍යා භාවිතා වෙනවා. එතකොට අර කිව්වාගේ පරිගණක භාෂාවක් නැත්නම් ප්‍රෝග්‍රෑමින් වලදී මේ බිංදුව එක යෙදෙනවා බයිනරි නම්බර්ස්. අනිත් ඒවා අපි මේ ක්‍රමානුකූලව මේක ගොඩනැගීමට මූලික වෙච්ච කාරණා. එතකොට මේ වගේ ගැටලු විසඳීම සඳහා යෙදෙනවා. පරිවර්තනයක් කරන්න පුළුවන්. නැතු වෙනත් යෙදෙන තැනක් නම් මම දන්නේ නැහැ එතන. තේරුණාද? පැහැදිලිද? ඔව් සර්. පුතාලා එහෙම හිතන එක හරි වටිනවා. හොඳයි. හොයන්න තොරතුරු හොයන්න පුතේ. අපි දන්නේ යම් සීමාවක් විතරයි. අපි මගේ දැනුමට අනුව මේ ද්විමේ සංඛ්‍යා හැර අනිත් සංඛ්‍යා ද්විපාදේ සංඛ්‍යා එකකින් අපි මේ වගේ පරිවර්තනයක් කරනවා, ගැටලු විසඳීම් වලට යොදා ගන්නවා මිසක් තාක්ෂණික මෙවලම් සඳහා මේ දත්ත සම්බන්ධ කාරණාවලදී මේ යෙදෙන බවක් නම් මම දන්නේ නැහැ. හරි? excuse me sir. ඔව්. එහෙම අවස්ථාවක් කියන්නද? කියන්න පුතේ. සර් දැන් C කියලා මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඒකෙන් ලියනවා අපි ඉංග්‍රීසි අකුරු වලින් ලියන එක මැෂින් එකෙන් ට්‍රාන්ස්ලේට් කරනවා ඒ භාෂාවට සර්. ඔව්. එතකොට ඒක ඊයේ පාදයේ සංඛ්‍යාවලට එතන සම්බන්ධ වෙනවා. දෙකේ පාදයේ සර්. දෙකේ පාදයේ සංඛ්‍යාව. ඔව් ඒක තමයි. දෙකේ පාදයේ සංඛ්‍යා භාවිතේ වෙනවා. දැන් අර පුතා ඇහුවේ දෙකේ පාදේ හැර ඉතුරු ඒවා. සර් අටේ පාදයක් ගන්නවා සර්. සර් මේ අර ෂඩ් දශමය කියලා මේ ඒ අර අංක මේ කරන විදියක් තියෙනවා සර්. ඒකත් ඔය මේ කම්පියුටර් ඩිසයිනර්ස් වගේ ඒගොල්ලෝ පාවිච්චි අර නිකන් ප්‍රෝග්‍රෑමර්ස් වල පාවිච්චි කරනවා කියලා තියෙනවා. මොකද පුතේ මට පැහැදිලි වුණේ නැහැ කියන්න. අර මේ අර සංඛ්‍යා ක්‍රමයක් තියෙනවා සර් ෂඩ් දශමය කියලා. ඒ කියන්නේ අර 16 පාදේනේ. 16 පාදේ. ඔව්. ඒක සර් ඔය නියම කම්පියුටර් වල මොකක් හරි එකක් ওই විදියට මේ අර IP ඇඩ්‍රස් වල වගේ ඒකට පාවිච්චි වෙනවා. නෑ සර් ඒක සර් කලර්ස් වල තියෙනවා. ඒක අපිට මේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. ඒ අදාළ වර්ණයට තියෙන මේ ටෙක්ස්ට් කෝඩ් එක මොකක්ද කියලා ගහුවාම එනවා. ඒ කියන්නේ වර්ණය සම්බන්ධව මේ ඒ කෝඩ් එකක් වෙන්නේ. ඔව් සර් ඒක හෙක්සඩෙසිමල් එක. හෙක්සඩෙසිමල් හරි පුතේ හොඳයි. මාත් වෙලා බලන්න. ඒකෙන් රතු නිල් පාට වලට අනුපාතයෙන් වර්ණය හරියටම කියන්න පුළුවන්. කියන්න පුළුවන්. ඔව් සර් මේ තව ක්‍රමයක් තියෙනවා සර් RGB කියලා. එතකොටත් සර් මේ අර වර්ණ සංයෝජන ක්‍රමය තමයි යොදාගන්නේ. 16 පාදේනේ. ඔව් සර්. ඉංග්‍රීසි අකුරුත් පාවිච්චි වෙනවා. ඉංග්‍රීසි අකුරු ඔව් සර් ඒක නාට්‍ය ඉවර වුණාට පස්සේ ඉංග්‍රීසි අකුරු පාවිච්චි වෙනවා. ඒගොල්ලෝ හැදී අර ඔයගොල්ලන්ට න්‍යාස කියලා පාඩමක් එනවා. එතනදිත් ওই කෝඩ් සිස්ටම් ගැන කතා කරනවා. හරි? හරි. බොහොම හොඳයි. ඔයලා බලන්න. ඒ දැනුම හොමාරු කිරීම තමයි වැදගත් වෙන්නේ. නේ?
පුතාලේ දන්න දේ දැන් මමත් ඒ ඔස්සේ දැන් පොඩ්ඩක් මමත් හොයනවා. ඉතින් ඔන්න ඔය විදිහට දැනුම උමාරු වීම ඒක තමයි මේ ලෝකෙට ඉන්නේ දැනුම උමාරු වීම. තමන් සතු දැනුම විතරක් තියාගෙන ඉඳලා කියන්නේ දැනුම උමාරු වෙනවනේ. ඒක තමයි අපි දන්නා දේ නොදන්නා දේ හඳුනා ගන්න. ඒක තමයි ඉගෙනීම කියන්නේ. හරි සතුටුයි බොහොම හොඳයි. ඔයගොල්ලෝ ඒ ගැන සොයා බැලීම ගැන නේ. අපි දැන් තව එකක් කරමු බලන්න මේකේ. අපි මේක ගත්තොත් එහෙම. දැන් මේක අනිත් පැත්ත හරවන එකක් දැනගන්න ඕන නේද? මේක දැන් මම ඒක කරා කියන්නේ. ඔව් අනිත් පැත්ත හරවන්නේ කොහොමද දැන් මම මේ ගාන අපි මේ ගානම ගමු. මේ ගානම දැන් පුතාලට දෙනවා. අර වගේම දෙක. ඔව් ස්ථානීය කියන්නේ 3 1 2 දැන් 312 කියලා කියන්නේ හතරේ පාදේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් බවට හරවන්න. ලියා ගන්නද? ඔව් ලියා ගන්න. දශමයේ සංඛ්‍යාවක් බවට හරවන්න. දශමයේ සංඛ්‍යාවක් බවට හරවන්න. තුන එක දෙක හතරේ පාදේ කොහොමද දශමයේ සංඛ්‍යාවක් බවට හරවන්නේ? එතකොට අපිට ස්ථානීය අගයන් වැදගත් වෙනව නේද පුතේ? ස්ථානීය අගයන් කොහොමද එන්නේ? මෙයාගේ හතර බල බිඳුව. මෙයා හතර බල 1. මෙයා හතර බල 2. හතර බල 2යි කියන්නේ පුතේ හතර බල බිඳුවයි කියන්නේ 1යි. හතර බල 1යි කියන්නේ 4යි. හතර බල 2යි කියන්නේ 16යි. එතකොට මෙතන 16 ගුණ වෙනවා 3ෙන්. 48. ඔව් 4 ගුණ වෙනවා 1. 1 ගුණ වෙනවා 2. ඔය ටික එකතු කරලා. එතකොට මෙතන 48යි. 4යි. 2යි. 48යි 4යි 52යි 54යි. 54. හරි නේද? අපිට ඕක නේද අපි දුන්නේ? ඔව් සර්. අන්න ඒකයි. එහෙමනම් දුරුකාර දැන් තේරෙන්නේ නැති නේද ඒ ගැන? තව අපි කරන්න ඕනේ නැහැ නේ ගැන නේ. අමතරව ඒකම කියලා දුන්නේ. ඔය විදිහට අපි පරිවර්තනය කරන 6 පාදයට හරවන්නේ කොහොමද? 6 බලන 6 තමයි බෙදාගෙන යන්නේ. 6න් තමයි බෙදාගෙන යන්නේ. දැන් 3 5 වගේ වට ඔව් තුනේ පාදයට දුන්න තුනේ බෙදාගෙන යන්නේ. තව එක ගැටලුවක් ඔන්න මම ඔයගලන්ට දෙන්නම් හිතන්න හදන්න දෙවෙනි එක. සෝරක ලියාගත්තේ නෑනේ. ලියාගත්තේ නැද්ද? හරි සර්. හරි සර්. හරිනේ ඔන්න කල්පනාවෙන් හදන්න 2.4 පහේ පාදේ එකතු කිරීම 1 3 2 හතරේ පාදේ මේ දෙක සුළු කරාම අපෙන් අහනවා ඊ අගය ද්විමේය සංඛ්‍යාවකින් දක්වන්න. ද්විමේය සංඛ්‍යාවකින්
දක්වන්න. ඔන්න පුතේ ටිකක් වැඩ වැඩි ගානක්. හදලා මට ඉක්මනින් උත්තරේ කියන්න. හරි සර්. කීයද උත්තරේ? 1.1 1.1 බිඳුවයි ආයි බිඳුවයි ඔච්චරයි. ඔව් සර්. බලමු අනිත් අය කොහොමද කියලා. මට ආවේ නෑ. කියන්නේ පුතේ 1.0.0 1.0.0 1.1 හරිද? සර් මට පොඩ්ඩක් වෙනස් උත්තරයක් ආවා. කියන්න පුතේ. සර් 1.3යි හ්ම් 1.3යි 1.3යි 0.2යි හ්ම් 1.2 ලොකු ගානක්නේ. අද අපේ ක්ලාස් එක 9 තියෙනියදී ඉවර වෙන්නේ. ඉතින් අද 9ට ඉවර වෙන්නේ. ඔයගොල්ලන්ට මම මේ කොහොමද දැන් ඉස්කෝලේ නිවාඩු දුන්නාට පස්සේ දැන් ඔයගොල්ලන්ට එල්එල්එස් වලට නිවාඩු දෙනවානේ මේ ඉස්කෝලේ. එතකොට අපි වැඩිපුර කතා කරමු. හරි? Excuse me sir. Excuse me මේ sir. මට වෙන උත්තරයන්නේ sir. කියන්නේ උත්තර තමයි බාර ගන්න. 1.1 මේමයි. ඔව් sir. සර් මටත් ආවේ ඒක. සර් මම කෙලින්ම දෙකම දැනීමේ සංඛ්‍යාව බවට පත් කරලා ඒක එකව කරා.
ද්විමේ සංඛ්‍යාව බවට පත් කරන්න බෑනේ. ඒ කෙලින්ම 10 පාදයට හරව ගන්න එපා. මේ දෙන්නම 10 පාදයට හරවලා තමයි ද්විමේ සංඛ්‍යාව වලට හරවන්න වෙන්නේ. නැතුව 207 මේ 204 නෙමෙයි මේ තියෙන්නේ 2.4. පැහැදිලිද? ඔන්න මම කරනවා මෙතන 5 පාදේ. මෙයා 4 පාදේ. අපි මුලින්ම 5 පාදේ හරවනවා පුතා 10 පාදේට. එතකොට මෙතන තියෙන්නේ 2 බල 5 පාදේ ඉඳ 5 බිංදුව 5 1 5 2. 5 2යි කියන්නේ 25යි. 25ව 2යි. 5 1යි කියන්නේ 5යි. 5 ගුණ කිරීම බිංදුවයි. මෙතන 5 බිංදුව කියන්නේ 1යි. 1 ගුණ කිරීම 4යි. එතකොට 50යි බිංදුවයි 4යි මේ කියන්නේ 54. කීයද 10 පාදේ. මෙයාවත් හරවනවා 10 පාදේට. එයාවත් හරවනවා අපි 10 පාදේට. එතකොට එන්නේ 4 බිංදුව 4 1 4 2. ඒ කියන්නේ 4 2යි කියන්නේ 16. 16 ගුණ වෙනවා 1. 4 1යි කියන්නේ 4 ගුණ වෙනවා 3. 4 බිංදුව කියන්නේ 1 ගුණ වෙනවා 2. එතකොට 16යි 12යි 2යි. එතකොට මෙතන එනවා 6යි 10යි 1යි 1යි 2යි 1යි 3යි 10 පාදේ. 10 පාදේ. දැන් අපි 54යි 30යි එකතු කරමු. එතකොට මෙතන එනවා 4 මෙතන එනවා 8 කීය දෙන්නේ 84. ඒ කියන්නේ 84 10 පාදේ එන්නේ. දැන් ඒක අපි ද්විමේ සංඛ්‍යාවකට හරවන්න හදනවා. දැන් ද්විමේ සංඛ්‍යාවට හරවන්න 84 බෙදනවා 2. දෙවරක් 2යි. 22යි. ඉතුරු නැහැ. 42. දෙවරක් 21යි. ඉතුරු නැහැ. දෙවරක් 10යි. ඉතුරු 1යි. දෙවරක් 5යි. ඉතුරු නැහැ. දෙවරක් 2 4යි. ඉතුරු 1යි. දෙවරක් බිංදුව. ඉතුරු නැහැ. sorry. දෙවරක් 1යි. දෙවරක් 1යි ඉතුරු නැහැ. දෙවරක් බිංදුවයි ඉතුරු 1යි. දැන් මේ ටික තමයි අපි ලියන්නේ 1 බිංදුව 1 බිංදුව 1 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව බිංදුව දෙකේ පාදේ ඔන්න උත්තරේ. මේක හරි. කවුද මේක කිව්වේ මුලින්ම? සනුද? කවුද? සනුද. සනුද. very good. සනුද හරි. සනුද ගත්තේ ওই විදිහටද? 10 පාදයට හරවලද ගියේ? ඒත්ම වැරදි. ඔව් සර් මගේත් හරි. ඔන්න ඔහොමයි. සර් මගේ වැරදිනේ මං 10 පාදයට මේ හරවලා නෙමෙයි. ඕ මේක 204 කියලා නෙගත්තේ 204 කියලා ගන්න බෑ. 5 පාදේ 2.4. ඒක 10 පාදයට හරවන්න ඕන. දෙන්නම 10 පාදයට හරවන්න. නෙමෙයි. ඔව්. හරි. එතකොට ඔන්න ඔහොමයි කතාව. වැඩිපුර ගොඩාක් කතා කරා. හැබැයි දැන් පුතාලට මේක අභ්‍යාස කරන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. හරි? ඔක්කොම කරන්න පුළුවන් පුතේ. ඒ ටික කරන්න අනිවාර්යයි. ඔව්. ගෙදර වැඩ කියන්නේ මොකලට ඒකේ අමාරු වෙච්ච තැන තියනවද? නෑ. ඔක්කොම අභ්‍යාස කරා. ඔක්කොම කරානේ. 2 3 අභ්‍යාසයේ නේද අපිට බලන්න තියෙන්නේ මේකේ. 2යි 3 වෙනකම් බලන්න තියෙනවා. 2යි 3 වෙනකම්. මේ දවස් ටිකේ මම පුතේ අපි පළවෙනි පාඩමෙන් මොකද බැලුවේ නැහැ.
පළවෙනි පාඩමේ අභ්‍යාස බැලුවෙත් නැද්ද ඒකත් අර? නැහැ සර්. මම ඔයගොල්ලන්ට මේකේ උත්තර ටික දාන්න WhatsApp group එක on කරනවා. පුතාලා උත්තර දාන්න ඊට පස්සේ පොඩ්ඩක් සසඳලා බලමු. වෙනස්කම් තියෙනවා නම් අන්න අපි සාකච්ඡා කරමු. හරි? නැත්නම් අපිට මෙතනට ගොඩාක් වෙලාව යනවනේ. ඔන්න පුතාලට මම group එක on කරනවා. ඔයගොල්ලන් පුළුවන් අය හදපු ඒවායි උත්තර දාන්න. හරි? හරියට මේ පුතේ මේ පිටුරේ හරියට දාන්න PDF එකක් කරලා දාන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඔන්න අවස්ථාව දීලා තියෙන්නේ. අපතේ සර් මේ දැන් අපි කරපු අභ්‍යාස ටිකේ නේද ෆොටෝ දාන්න කිව්වේ? ඔව්. හරි කරපු වේ හරි. එතකොට අපි කොහොමම පොඩ්ඩක් යමු ඊළඟ පාඩමට ආරම්භයක් ගන්න. පුතාලෝක පන්ති ඉවරලා දාන්න පුතේ කමන්නේ. හරි? ඊට පස්සේ ඔයගලන්ට සංසන්දනය කරලා බලන්නත් පුළුවන් යාළුවන්ගේ උත්තරات එක්ක. හරි? හරි. අපි ඊළඟ පාඩම ආරම්භුණ තියෙන්නේ පුතේ භාග පාඩම. භාග. විශේෂයෙන් මේ අල් නයන්නයේදීම ගැන තමයි අපි වැඩිපුර කතා කරන්නේ. ඊට පස්සේ වරහණයේදීම බොඩ්මාස් ක්‍රමය ගැන අඳුන ගන්න. හරි. අද මම පේපර් පැත්තට පොඩ්ඩක් යොමු වෙනවා අඩුයි. අපි පේපර් ගැන කතා කරන පුතාලා බය වෙන්න එපා. දැන් පොයේ දවස් විතරින් ඔයගොල්ලන්ට ගිය සතියේ නිවාඩුව වැටුණා. නමුත් ඒ ඔක්කොම ආවරණය කරන පුතේ පෙබරවාරි 3 වෙනිදායින් පස්සේ. එහෙනම් පෙබරවාරි 3 වෙනිදායින් පස්සේ ඔයගොල්ලන්ට එනවනේ නිවාඩු කාලයක්. ඒ නිවාඩුව දෙන්නේ නම් ඒ විභාගෙින්ද. එතකොට අපි වෙනම ටයිම් ටේබල් එකක් හදාගෙන මේ සියලු කාරණා විශේෂ ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලන්ගේ 3 වෙනි වාරයේට සූදානම් කිරීමේ ප්‍රශ්න පත්‍රවල උත්තර සාකච්ඡා කිරීම අපි කරමු. හරි? අපි භාග පිළිබඳව තමයි කුංචි අදහසක් ගන්න හදන්නේ. ඔබ ඉගෙනගෙන තියෙන දෙයට යමක් එකතු කරගන්න තමයි අපි හදන්නේ. පුතාලා ඉගෙනගෙන තියෙන දෙයට යමක් එකතු කරගන්න හදන්නේ. ඔන්න හොඳට බලමු. එතන අලුත් දේවල් කිහිපයක් පුතාලගේ දැනුමට එකතු වෙනවා. පුතාලගේ දැනුමට අලුත් දේවල් කිහිපයක් එකතු වෙනවා. හරි. ලියන මාතෘකාව පුතේ භාග කියලා. පොඩි කොටසක් අපි ඉක්මනට සාකච්ඡා කරමු. හරිද? දැන් ඔගොල්ලෝ දන්නවා දැන් මම සරලව මුලින්ම පොඩ්ඩක් පැහැදිලි කරගෙන ගියොත් දැන් මම මෙහෙම ගන්නවා කොටසක්. මම මේ ඇඳපු එක දැන් මම පුතා මේකේ දැන් මේ මම ගත්තේ කොටසක් මේ ඒකකයක්. ඒ කියන්නේ ත්‍රිකෝණාකාර කොටසක් තියෙනවා. මේ පුංචි අදහසක් දෙන්න හදන්නේ. ඒ කියන්නේ පෙර දැනුම. භාග පිළිබඳව ඔබ දැනගෙන හිටියේ නැත්නම් මේ වෙනවා. දැන් මේක තමයි පුතේ අපි ගන්න ඒකකය කියලානේ. මේක අපි ගන්නවා ඒකකයක්. මේක අපි ගන්නේ ඒකකයක්. ඒකට අපි කියන්නේ ඒකකයක්. ඒකකය. එතකොට මේ ඒකකය පුතා මම බෙදනවා මේ ඒකකය මම බෙදනවා සමානව මේ සමානව කොටස් 4කට බෙදනවා. සමානව කොටස් 4කට බෙදලා
ඒකකේ මම බෙදන පුතේ සමානව කොටස් හතරකට. මේ පොඩ්ඩක් මම මේක ආයෙ නැවත අඳුරු කරලා පෙන්නන්නම්. අපි මේ ඒකකය බෙදනවා සමානව කොටස් හතරකට. ඒකෙන් මම එක කොටසක් පුතේ මේ විදිහට ඔන්න එක කොටසක් අපි ගන්න. කොළ පාටින් අඳුරු කරනවා. කොළ පාටින් අඳුරු කරනවා. දැන් ඒකකය තමයි අපි සමානව බෙදලා තියෙන්නේ. එතකොට අන්න අපි එනවා උදේ අන්න දැන් ඒකකය අපි අද බෙදුවා. එහෙනම් කොළ පාටින් අඳුරු කළ කොටස මුළු කොටසෙන් භාගයක් ලෙස කොළ පාටින් අඳුරු කළ කොටස මුළු කොටසින් භාගයක් ලෙස. එතකොට කොහොමද දෙන්නේ? එතකොට මුළු එක බෙදලා තියෙනවා සමාන කොටස් හතරකට. ඒකෙන් එක කොටසක් තමයි අන්න අඳුරු කරලා තියෙන්නේ කොළ පාට. එක කොටසක් තමයි කොළ පාටින් අඳුරු කරලා තියෙන්නේ. එතකොට පුතාලා දාන්න උත්තරේ 4න් 1යි. නේද? 4න් 1යි. එතකොට අපි මෙයාට කියන්නේ මොකද්ද? මෙයාට කියන්නේ අපි ඔගොල්ලෝ දාන්නවා මේ බෙදලා තියෙන මුළු කොටස් ගන්න. ඒකට අපි කියන්නේ හරය කියලා. තෝරගත්ත නැත්නම් අඳුරු කරලා තියෙන කොටස කොළ පාටි. ඒක අපි ලවය කියලා දානවා. නේ? ඒක සරල කාරණාවක්. සමානව බෙදෙන්න ඕන. මෙතන භාගයක් නිරූපණය කරන්න නම් සමානව බෙදෙන්න ඕන. සමාන කොටස් වලට බෙදෙන්න ඕන. කොටස් වෙන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒකකය කියන්නේ මේ මුළු එක. right. පුංචි අදහසක් එන්න මේක පොඩ්ඩක් ඉක්මනින් ඇදලා සටහන් කරගන්න විනාඩියක් දෙන්න. මේ ටික පොඩ්ඩක් हाँ क्या मैं हाँ प्रोडक्ट पेन हदा नहीं लोगों के पास Ciani හරිද පුතේ? හරිද? විනාඩියක් දෙන්න.
හරිස හරි නේද පුතේ? නෑ සර්. ඉන්න සර්. හරි. මේවා මූලික කාරණාවක් කිව්වේනේ. හරි නේද පුතේ? නෑ සර්. අමනේ. හරි සර්. හරි. හරිස හරි. දැන් පුතේ මෙහෙමයි. මේකේ දීර්ඝ මාතෘකාවක් මේ පුංචි ආරම්භයක් ගත්තේ. ඉතින් පුතාලට මේක ඊට පස්සේ එනවා අපිට භාග සම්බන්ධ මේ අල් නයන්න යෙදීම පිළිබඳව පුතේ. අල් නයන්න ඔෆ් කියන එක. ඒ ගැන අපි කතා කරමු. ඔව් කියන්නේ වන්ඩගු ඒ වලින් නේද? ඔව්. දැන් භාගවලදී තමයි අපි අල් නයන්න යෙදෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඉඩමකින් හතරෙන් පොන්න දැන් මම මෙතන මේ උදාහරණයක් ගන්නම්කෝ. මේ තියෙන්නේ පුතේ ඉඩමක්. මම දැන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නේ මේ තියෙන්නේ ඉඩමක්. ඉඩමෙන් හතරෙන් පංගුවක් වෙන් කරලා හතරෙන් පංගුවක් දෙනවා පුතේ පුතාට. ඔන්න පුතාට දෙනවා. පුතා මොකද කරන්නේ? පුතා කරන්නේ ඒ මේ තාත්තගේ ඉඩමෙන් හතරෙන් පංගුවක් පුතාට දුන්නාම පුතා කරන්නේ පුතාට ලැබුණු කොටසෙන් තුනෙන් පංගුවක් එයා විකුණනවා. ඔන්න බලන්න මෙන්න දැන් තාත්තා දුන්න පුතාට එයාගේ ඉඩමෙන් හතරෙන් පංගුවක්. පුතා මොකද කරන්නේ? පුතා එයාට ලැබුණු ඉඩමෙන් තුනෙන් එකක් එයා විකුණනවා. අපි පෙන්නමු බලන්න පොඩ්ඩක් රූපික වොන්ට. ඔන්න දැන් මේ තියෙන්නේ කොහොම තියෙනවා. දැන් මේකනේ මෙයා මේ ඔන්න තුනකට බෙදලා මෙයා දැන් තුනෙන් පංගුවක් විකුණනවා. මෙන්න මේ කොටස විකුණනවා. හරිද? විකුණනවා. දැන් ඔයගොල්ලෝ ඔන්න දැන් පුතා විකුණනවා මේ විකුණපු කොටස. ඕගොල්ලන්ගෙන් අහනවා පුතා විකුණු ඉඩම් කොටස මුළු ඉඩමෙන් සර් උත්තරේ කියන්නද? පොඩ්ඩක් ඉන්න. කොපමණ භාගයක්ද? පුතා විකුණු ඉඩම් කොටස මුළු ඉඩමෙන් කොපමණ භාගයක්ද? ඒක රූපිකව දකින්න පුළුවන්. දැන් සේනාත් ඒක එකපාර කියන්න හදන්නේ මේ රූප සටහන දිහා බලලා. නේද සේනා? ඔව් සර්. ඔව්. ඔයා කියන්නේ යන උත්තරය 3වා 4යි ඒ කියන්නේ 12යි 12න් එකක්. ඕකනේ. ඕක මම සේනාත් මෙහෙම ගන්නවා. කොහොමද ගන්නෙ? පුතාට තිබුණේ ඉඩමෙන් 4න් එකක්. ඒ 4න් එකෙන් 3න් එකක් තමයි යා විකුණන්නේ. 4න් එකෙන් 3න් එකක් තමයි යා විකුණන්නේ. එතකොට 4න් එක අල් නයන්නෙන් කියන්නේ ගුණයක් කියන එක.
ගුණය. මේ ගුණ කිරීම. 3න් 1. එතකොට 4 වරක් 3 12යි 1 වරක් 1 1යි කොච්චරද 12න් එකක් තමයි විකුණලා තියෙන්නේ. දැක්කද මෙහෙම ගත්ත විදිය. මේ ගත්තේ රූප සටහන. ඔබට පේනවා පුතාට දීලා තියෙන කොටස සමාන කොටස් 3කට බෙදුවොත් මුළු රූපේ මේ වගේ සමාන කොටස් කීයක් එනවද? එතකොට 12ක් එනවා. 12න් එකක් තමයි විකුණලා තියෙන්නේ. මේ රූපික නිරූපණය. මේ තමයි ගණිත කර්මයේ ඇසුර. දුරකටම පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. ඉතින් අපි පුතේ මේ ගැන ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරමු. පුතාට ආරම්භයක් අරන් දුන්නේ පෙළ පොත උදව් කරගන්න, බලන්න, හොයන්න. ඔගොල්ලෝ ගවේෂණාත්මකව කරුණු කාරණා හොයන දරුවෝ බොහොම සතුටුයි. මේ ගැනත් හොයලා බලන්න. හොයලා අභ්‍යාස කරන්න පුළුවන් ඒවා අභ්‍යාස කරන්න. අද මට තව පොඩ්ඩක් ඉස්සරහට යන කාලේ ටිකක් අපහසුයි. නැත්නම් මම තව ටිකක් කතා කරනවා. පොඩ මේ සතියේ ගොඩාක් කාර්යබහුල වෙලා තියෙනවා. ඒ හින්දා මේ සතියෙන් පස්සේ උගලට දැන් කොහොමද අනිවාර්ය කාලේ අපි ගොඩාක් කතා කරමු, වැඩ කරමු, ගණන් හදමු. උදාහරණයට මේ ඔස්සේ අල්ලා යන්න ගැන අදහසක් මම හිතන්නේ නැති. මේ ගැන අධ්‍යයනය කරන්න, මේ පෙළ පොත අධ්‍යයනය කරන්න, ස්වයං අධ්‍යයනය හරි වටින්නේ. ඒ තුල ගොඩාක් දේවල් තමයි ධාරණය වෙනවා නේ. මේ පොතේ ලොකු ලස්සන සටහනක් තියෙනවා. මේ සටහන බලන්න, මේ කරුණු තේරුම් ගන්න උත්සාහ කරන්න, අභ්‍යාස නිදසුන් ගණන් හදන්න, ඒ අනුව පුතාලට පුනරීක්ෂණ අභ්‍යාසය හදන්න පුළුවන්. ඒ වගේම අල්ලා යන්නේ යෙදීම් පිළිබඳව තවදුරටත් හොයලා බලන්න පුළුවන්. හරි? එවනම් පුතේ අපි අදට මෙතනින් සමුගමු. නැවත ඔයගොල්ලෝ ඉදිරි දවසේ ආසන්නම දිනයක නැවත මුල ගැහෙනවා. හරි? හරි සර්. මේ පුනරීක්ෂණ අභ්‍යාස කරන්න පුනරීක්ෂණ අභ්‍යාස විතරක් නෙවෙයි පුතේ කරන්න පුළුවන් අභ්‍යාස ඔක්කොම කරන්න. ගණන් හදන්න. හරි? හරි. good night. අයබෝවන් සර්.